සුබ සන්ධ්‍යාවක් හැමදෙනාටම විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් සමග පවතින තත්ත්වය පිළිබඳව පොලිසිය රාජකාරී පිළිබඳව පැහැදිලි කිරීමටයි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. අපි පළමුවෙන්ම ප්‍රකාශ කරන්නට අවශ්‍යයි අපි සඳහන් කරා පසුගිය 29 වෙනිදා ඒ වගේම 30 වෙනිදා යම්කිසි පිරිසක් බස්නාහිර පළාතෙන් බැහැරව නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරලා ගොස් තිබෙනවා නම් ඒ අය එම ප්‍රදේශවලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එම ප්‍රදේශවලම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කරන ලෙසට විශේෂයෙන්ම මේ පිළිබඳව ඊයේ පොලිස් මූලස්ථානයේ විසින් ලංකාවේ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කොට්ටාශ භාර නිලධාරීන් වෙත දැනුම් දෙනු ලැබුවා පොලිස් කොට්ටාශ 44ක් සඳහා. ඒ දැනුම් දීම පරිදි අද දිනය වන විට ඒ ආකාරයට ලංකාවේ විවිධ ප්‍රදේශවලට බස්නාහිර පළාතෙන් නිරෝධායන නියෝගයට පටහැනිව ගොස් සිටි පවුල් සහ ඒ පවුල්වල සමාජිකයින් සොයාගෙන තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම බණ්ඩාරවෙල ඒ වගේම මඩකලපුව අම්පාර තංගල්ල නුවරඑළිය මාතර සහ යාපනය ප්‍රදේශවලින් මේ ආකාරයට නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කරමින් විවිධ සංචාරක නිකේතනවල හෝටල්වල ලැබුම්ගෙන සිටි 454 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. මේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් එම සිටින ස්ථානවලම ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග මත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ මෙහෙයුම අදත් අපි ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ ආකාරයට එදා 29 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා උදෑසන සිට බස්නාහිර පළාතෙන් සහ කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය පවතින පොලිස් බල ප්‍රදේශ පහෙන් පිටතට ගිය සියලුම අය මේ ආකාරයට සොයා බලනවා. දැන් මෙම මෙහෙයුමේදී මේ අය පිළිබඳව තවදුරටත් සොයා ගැනීමට නොහැකි වුණත් නැවත සඳුදා දිනේදී ඔවුන් උදෑසන පැමිණෙන විට ඒ සම්බන්ධව බස්නාහිර පළාතට ඇතුළු වෙන ස්ථානවලදී දැඩි පරීක්ෂාවකට ලක් කරනවා. එසේ පරීක්ෂාවකට ලක් කර ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනවා. ඉන් පසුව ලැබෙන සාක්ෂි මත මේ අයට විරුද්ධව අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරනවා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත ඒ වගේම පසුගිය ඔක්තෝබර් 15 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව. ඒ අනුව යම්කිසි කෙනෙක් මේ ආකාරයට නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කරලා වරදකරු වුවොත් ඒ තැනැත්තාට රුපියල් දසදහසක දඩයක් මාස 6ක බරපතල වැඩ ඇතිව සිරදඬුවමක් සහ එම දෙකටම යටත් කිරීමට අධිකරණයට හැකියාවක් තියෙනවා. මේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. දැන් මීට අමතරව විශේෂයෙන්ම සමහර අය ඇඳිරිනීති 29 වෙනිදා 30 වෙනිදා ඇඳිරිනීතිය පවතිද්දී ඒ වගේම පවතින්නට පෙර කොළඹ බස්නාහිර පළාතෙන් පිටස්තර ප්‍රදේශවලට ගොස් විවිධාකාරයේ පෝස්ට් එහෙම නැත්නම් විවිධාකාරයේ තමන් ගියේ ස්ථාන පිළිබඳව තමන්ගේ Instagram ගිණුමේ මුහුණු පොතේ ඒ වගේම වෙනත් සමාජ මාධ්‍ය ජාලාවල පළ කරලා තිබුණා. පොලිස් මාධ්‍ය කොට්ටාශයත් තොරතුරු තාක්ෂණ කොට්ටාශයත් මේ පිළිබඳ සොයා බලලා තාක්ෂණික සහාය ලබාගෙන එවැනි පළ කළ පුද්ගලයන් පිළිබඳවත් තොරතුරු ලබාගෙන ඉන්පසුව ඔවුන්ට එරෙහිවත් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ කටයුතු කරනවා. ඔවුන් මේ ආකාරයට බස්නාහිර පළාතෙන් පිට වෙලා ගොස් තිබෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙම කොවිඩ් නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යාමට සිදු වෙනවා මේ තියෙන ප්‍රදේශවල මේ තත්ත්වය එක්ක. ඒ වගේම කෙසේ වෙතත් ඇදිරි නීතිය පනවන යම්කිසි ආකාරයක ඇදිරි නීතිය තියෙනවා නම් එම ප්‍රදේශවලත් පනවනවා නම් ඒ ප්‍රදේශවලත් එම ඇදිරි නීතිය තිබෙද්දිම රාජ්‍ය ආයතන ඒ වගේම ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල ඒ වගේම අනිකුත් ආයතන පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මතුවලා තියෙනවා. ඉතින් මේ නිසාම විශේෂයෙන්ම අද දිනේදී පොලිස් මූලස්ථානයේ මගින් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ඒ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොට්ටාශ භාර නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරනු ලැබුවා. ඒ චක්‍රලේඛනයට අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු අමාත්‍යාංශ ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා ඒ වගේම අනුබද්ධිත ආයතන විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආයතන ඇතුළු මාධ්‍යද ඇතුළු ආයතන 84ක් සඳහා
ඇඳිරි නීති බලපත්‍රය හැටියට තමාගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. ඒ අනුව එම ආයතන 84 සඳහා යම් ආකාරයකට ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. තමන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරන්න පුළුවන්. කෙසේ වෙතත් මේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කළ හැක්කේ රාජකාරී සඳහා කැඳවලා තියෙනවා නම් ඒ අයට පමණයි. නමුත් තමන්ගේ පුද්ගලික ගමන් බිමන් යාම සඳහා මේ ආකාරයට මෙම අවස්ථාව අවභාවිතා නොකරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම යම්කිසි ආයතනයක මෙම සඳහන් ආයතනවල తాවකාලික සේවකයෝ ඉන්නවා නම් එමත් නැත්නම් රියදුරන් වැනි සේවකයෝ ඉන්නවා නම් ඔවුන්ට රාජකාරී හැඳුනුම්පතක් නොතිබෙන්නට පුළුවන්. එවැනි අයට එම මාධ්‍ය ආයතනයේ එවැනි අයට එම ආයතනයේ ප්‍රධානීන් මාධ්‍ය ආයතනයක් නම් එම මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් විධායක නිලධාරීන් විසින් ඔවුන්ගේ නම ලිපිනය හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංක සඳහන් කරමින් යම් ලිපියක් ලබා දිය යුතුයි අදාළ ලිපි ශීර්ෂයේ යටතේ. එවැනි අවස්ථාවකදී එවැනි ලිපියක් ඔවුන්ගේ ඇඳිරි නීති බලපත්‍රය හැටියට සලකන්න පුළුවන්. කෙසේ වෙතත් මෙය අදාළ වන්නේ මෙම චක්‍රලේඛනයේ සඳහන් වෙලා තියෙන ආයතන 84 හැඳුනුම්පතක් නොමැති එහෙත් తాවකාලිකව හෝ අනියම් ආකාරයට රාජකාරී කරන අය සඳහා පමණයි. අනෙක් අයට ඒක අදාළ වන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධව අපි අවධානය යොමු කරනවා. මේ 84ක අයට ඒ ආකාරයට කටයුතු කිරීමට හැකියාව තියෙනවා. ආයතන 84ක් ඔවුන්ගේ රාජකාරී හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය හැටියට භාවිතා කිරීමේ අවස්ථාව තියෙනවා. එමෙන්ම නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් ඔහු අවුරුදු 25ක තරුණයෙක් බවටයි වාර්තා වෙන්නේ ආටිගල ප්‍රදේශයේ පදිංචි. මෙම තරුණයා අත්අඩංගුවටගෙන තිබෙන්නේ වරෙන්තු 4ක් සහ ඒ වගේම ගෙල්ල බැඳි රන්මාල කොල්ලකෑම් ආදී සිද්ධි කිහිපයකට අදාළව. කෙසේ වෙතත් මේ තරුණයා අද දින අලුයම නවගමුව පොලිසියේ සිරමැදිරිය තුලදී මියගොස් තිබෙනවා. මේ සම්බන්ධ මහේත්‍රාත් පරීක්ෂණයක් මේ වන විට පැවැත්වෙමින් මේ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ වගේම විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා විසින් මේ ස්ථානීය නිරීක්ෂණය කරනු ලැබුවා. ඒ වගේම කඩුවෙල ගරු වැඩබල්ල මහේත්‍රාත්වරයා විසින් මේ ස්ථානීය නිරීක්ෂණය කරනු ලැබුවා. මේ සම්බන්ධ මහේත්‍රාත් පරීක්ෂණය පැවැත්වෙනවා. ඒ වගේම සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ සඳහා යොදවලා තියෙනවා. අද දිනේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරපු ආකාරයට මොහුගේ සාම්පලයක් ලබාගෙන PCR පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා මියගිය පුද්ගලයාගේ. ඒතකොට මේ වාර්තාව හෙට දින ලැබීමට නියමිතයි. ඒ වාර්තාව ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් එම වාර්තාව ලැබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. එම පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නිසැකවම අනාවරණය කර ගැනීමට හැකි වෙනවා. යම්කිසි හේකින් මේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙහිදී පොලිස් නිලධාරීන්ගේ අතපසුවීමක් නැත්නම් රාජකාරී පැහැරහැරීමක් නැත්නම් වෙනත් කරුණක් ගැන සඳහන් වුවොත් අනිවාර්යෙන්ම ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව අපි ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු අපිට කිසිවක් ප්‍රකාශ කරන්නට බෑ. මේ සම්බන්ධයෙන් විමර්ශන දැනට සිදු කරමින් පවතිනවා. මහේත්‍රාත් පරීක්ෂණයේ පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුවයි ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ වගේම මේ වන විට පොලිස් නිලධාරීන් 78 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පත් වෙලා තියෙනවා. ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කරලා තියෙනවා. ඒ වගේම 300කට ආසන්න පිරිසක් නිරෝධායන කඳවුරු වෙත යවලා තියෙනවා පොලිස් නිලධාරීන් නිරෝධායනය සඳහා. මීට අමතරව තවත් පොලිස් නිලධාරීන් 1800ක පමණ පිරිසක් බැරැක්කවල කඳවුරුවල ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ මත්ස්‍ය වෙළඳපොලේ පොකුරත් එක්ක භෝජනාගාර පොලිස්වල පොලිස් ස්ථානවල භෝජනාගාර පාලක වරුන් එම මත්ස්‍ය වෙළඳපොළට යාම එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පසුගිය
මාර්තු සිට ජූනි දක්වා කාලය තුළ එකම පොලිස් නිලධාරියෙකුටවත් කොවිඩ් රෝගය ආසාදනය වුණේ නැහැ. මාර්ගයේ සිටින ඔවුන් නිසි ක්‍රමවේදයන් අනුගමනය කළා. දැනටත් මාර්ගයේ සේවය කරන සාමාන්‍ය පොලිස් රාජකාරී කරන පොලිස් නිලධාරීන් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන නිසා ඔවුන්ට කොවිඩ් රෝගය වැළඳුනේ නැහැ. නමුත් මේ මත්ස්‍ය වෙළඳපොළට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ට පොලිස් කොස්තාපල් සැරයන් තනතුරේ අය තමයි භෝජනාගාර පාලක හැටියට කටයුතු කරන්නේ. ඔවුන්ට මේ රෝගය ආසාදනය වීමෙන් තමයි මේ ව්‍යාප්තිය ඇති වුණේ. කෙසේ වෙතත් එය පාලනය කිරීමට අපි සියලු අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙනවා. පොලිස්පතිතුමා විසින් විශේෂ වැඩපිළිවෙලක් පොලිසිය තුළ සකස් කර තිබෙනවා. ඒ වගේම කුමන ආකාරයකින් හෝ පොලිසියේ සාමාන්‍ය රාජකාරී කටයුතු බැහැර කරන්නේ නැහැ. ඒවා ඒ ආකාරයටම සිදු වෙනවා. අඩාල නොවි විශේෂයෙන්ම ඒ සම්බන්ධව අපි පොරොත්තු සේවාවල යෙදලා තියෙන නිලධාරීන් යොදවා ඒ අවශ්‍ය කටයුතු සිදු කරනු ලබනවා. එමෙන්ම මේ වන විට පොලිස් සංඛ්‍යාලේඛන වලට අනුව විශේෂයෙන්ම ගම්පහ ඒ වගේම කළුතර කොළඹ දිස්ත්‍රික්ක ආශ්‍රිතව ආරක්ෂක හමුදා පොලිසිය නොවන පිටස්තර සාමාන්‍ය ජනතාව සමාජිකයින් පවුල් 25000කට ආසන්නව ඒ වගේ පවුල් 25000ක 65000ක පමණ සමාජිකයින් පිරිසක් පවුල් 25000ක 67000ක පමණ සමාජිකයින් පිරිසක් ස්වයං නිරෝධායන කටයුතු වල ගෘහස්ත නිරෝධායන කටයුතු වලට යොමු කරලා තියෙනවා. පවුල් 25000කට අදාළව 67000ක පිරිසක්. ඔවුන් තම තමුන්ගේ නිවෙස්වල තමයි මේ ගෘහස්ත නිරෝධායන කටයුතු වල නිරත වෙන්නේ. නමුත් ඒ ගෘහස්ත නිරෝධායන කටයුතු වල නිරත වෙන අය නිරන්තර අධීක්ෂණයකට ලක් කරනවා සෞඛ්‍ය බලධාරීන් වගේම පොලිස් නිලධාරීන් විසින්. ඔවුන් සෑම විටම තමන්ගේ නිවෙස්වල රැඳී සිටිමින් එම නිරෝධායන ක්‍රියාවලියට අනුගත විය යුතුයි. කිසිම ආකාරයකින් තමුගේ නිවසින් පිටතට යාමට හැකියාවක් නැහැ. පිටස්තර අයටත් එම නිවසට ඇතුළු වීමට හැකියාවක් නැහැ. එම ඇතුළු වෙනවා නම් ඒ ආකාරයට පිට වෙනවා නම් යම්කිසි කෙනෙක් ඔවුන් නිරෝධායන රීතීන් යටතේ වරදක් සිදු කරනු ලබනවා. ඒ අයට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ පසුගිය ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ගැසට් නිවේදනය ප්‍රකාශනපත් වුණා නිරෝධායන රීතිය ඇතුළත්ව. එහි ප්‍රධාන කාරණා දෙකක් හැම කෙනෙක් විසින්ම අනුගමනය කළ යුතු කරුණු වෙනවා. එය තමයි මුහුණු ආවරණ පැළඳීම සහ දුරස්ථභාවය තබා ගැනීම. මෙම කාරණා වලට අනුගතව නොවූ මෙම කාරණා වලට අනුගතව කටයුතු කරන ලෙසට අපි දැනුම් දුන්නා. ඒ වගේම ඔක්තෝබර් 15 සිට පෙරේදා වෙනකල් අපි සති දෙකක සහන කාලයක් ග්‍රේස් පීරියඩ් එකක් ලබා දුන්නා. මේවට අනුගත වෙලා කටයුතු කරන්න කියලා අවවාද කළා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර යොදමින් දැනුම් දුන්නා. මාධ්‍ය හරහා දැනුම් දුන්නා මේවට අනුගත වෙන්න කියලා. ඒ සති දෙකක කාලය අවසන් වුණා පෙරේදා. ඒ නිසා ඊයේ සිට මුහුණු ආවරණ පළඳින්නේ නැති ඒ වගේම දුරස්ථභාවය තබා ගන්නේ නැති පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අනුව ඊයේ දිනෙන් ආරම්භ වෙලා මේ මොහොත දක්වා කාලය තුල එවැනි පුද්ගලයන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුණු ආවරණ නොපැළඳින ලද ඒ වගේම දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් මේ සම්බන්ධව තවදුරටත් අපි ක්‍රියා කරනු ලබනවා. මේ ක්‍රියා කරන්නේ ජනතාවගේ මේ යහපතට. යම්කිසි කෙනෙක් මුහුණු ආවරණයක් නොපැළඳ ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව නිරෝධායන රීතිය අතරේ අධිකරණයේ නඩුවක් පැවරීමේදී ඔවුන් රුපියල් 10000ක දඩයකට සහ මාස 6ක හිරදඬුවමකට යටත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ නිවසින් යනවා නම් සෑම විටම මුහුණු ආවරණයක් පළඳින්න. ඒ වගේම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානයක පොලිමක වෙනත් ස්ථානයක ඉන්නවා නම් සෑම විටම දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන්න. මෙය හැමෝටම පොදුයි. හැම කෙනෙක්ම මේ දුරස්ථභාවය තබා ගැනීමට උත්සාහ කළොත් විතරයි මේ අපේ ප්‍රයත්නය සාර්ථක වෙන්නේ. ඒ නිසා තමයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේත් හෙට දිනේත් හෙට දින ඉරිදා දිනය තවදුරටත් මේ ආකාරයට මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. එක් පැත්තකින් කොළඹින් පිටතට ගිය අය සම්බන්ධයෙන් නිරෝධායන රීතිය යටතේ ක්‍රියා කිරීමට, ඒ වගේම අනෙක් පැත්තෙන් ඇදිරි නීතිය බලපවත්නා ප්‍රදේශවල එය කඩ කරමින් කටයුතු කරන පුද්ගලයෝ ගැන සොයා බැලීමට. ඒ වගේම විශේෂයෙන්ම අද දිනේදී පොලිස් මුලස්ථානය මගින් තවත් විශේෂ පණිවිඩයක් කොට්ටාශ භාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් වුණා. විශේෂයෙන්ම මේ දීවරයින් විසින් දීවර වරායන් වලට රැගෙන එන අස්වැන්න ප්‍රවාහනය කිරීමට අදාළ
යම් යම් බාධා තිබෙන බව වාර්තා වුණා. ඒ නිසා පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන්නා දීවරයින් විසින් දීවර වරායන් වලට රැගෙන එන මත්ස්‍ය අස්වැන්න නියමිත පරිදි ගබඩා කිරීමට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් කිසිම අපහසුතාවයකින් තොරව සලසන ලෙස. ඒ නිසා විශේෂයෙන්ම අපි දීවර ප්‍රජාවට ඒ වගේම දීවර කර්මාන්තයට අදාළ ආයතන වලට දන්වන්න කැමති මේ මොහොතේ සිට ඔවුන්ගේ දීවර නිෂ්පාදන බෙදා හැරීමට ගබඩා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් විශේෂයෙන්ම නීතිමය පහසුකම් ශ්‍රී ලංකා පොලිසිය විසින් සපයනවා. ඒ බලපත්‍ර ඒ වගේම දීවර සංස්ථාවේ වාහන වලට බලපත්‍ර අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් ඊට අනුබද්ධිත ආයතන වලට බලපත්‍ර අවශ්‍ය නැහැ. නමුත් සාමාන්‍ය ව්‍යාපාරිකයින්ට වුවද එම දීවර වරායෙන් ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්න ගබඩා කරන ස්ථානවලට නැත්නම් වෙළඳපොළ වෙත රැගෙන යාමට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ අදාළ ළඟම පොලිස් ස්ථානයෙන් කරුණු විමසලා ඒ පිළිබඳව කටයුතු කරන ලෙසට අපි දැනුම් දෙනවා. මීට අමතරව කුරුවිට පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් සිරිපාගම පොලිස් ස්ථානයට කුරුවිට පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් සිරිපාගම පොලිස් වසමේ රත්නපුර ප්‍රදේශයේ රාජකාරියක යොදවනු ලැබුවා. ඔහු ඊයේ අලුයම ඔහුගේ ගිනි අවිය ඔහුට නිකුත් කර තිබූ පිස්තෝලය සහ එම පතරුන් 10ත් සමග එම ස්ථානයෙන් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම ඔහු කුරුණෑගල ප්‍රදේශයේ තවත් ස්ථානයකට ගොස් එම ස්ථානින්ද බැහැරව ගොස් තිබෙනවා. දැන් මේ සම්බන්ධව විමර්ශනයක් පවත්වනවා. මේ පොලිස් සැරයන්වරයාට එරෙහිව අපි ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පොලිස් ආඥා පනත ඒ වගේම පොලිස් විනය සංග්‍රහය සහ අපේ රටේ අපරාධ නීතිය යටතේ මොහු එම ස්ථානයේදී ඇතිවෙච්ච යම්කිසි බහින්බස් වීමකින් පසුව මෙසේ තමන්ගේ ගිනි අවිය රැගෙන පිටව ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. පොලිසියේ කෝවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ මම කතා කරන මොහොත විට සම්පූර්ණ එකතුව 78යි. මේකට වෙරළබඩ පොලිසියත් අයිති, බොරැල්ල පොලිසිය 7 දෙනෙකුත් අයිති. ඒ සියලු දෙනාම සමග 78 දෙනෙකුට තමයි මේ අවස්ථාව වන විටත් ලැබිලා තියෙන දැන් වෙලාව 4:00යි. මේ අවස්ථාව වන විටත් ලැබිලා තියෙන PCR පරීක්ෂණ අනුව ආසාදිත වෙලා තියෙන්නේ. ඒ 1000 ගාණක් සඳහන් වෙන්නේ ඔවුන් නිරෝධායනයට බැරක් වලට යොමු කරලා තිනවා. ඔවුන්ට රෝගය වැළඳිලා නැහැ. නෑ මෙතන යම් කිසි ආකාරයක ඒ ස්ථානාධිපතිවරයා දීපු උපදෙසක් පිළිගැනීමට අපොහසත් වීමක් පිළිබඳව තමයි වාර්තා වෙන්නේ. මොකද මොහු කුරුවිට පොලිසියෙන් සිරිපාගමට විශේෂ රාජකාරියවල හිටපු නිලධාරියෙක්. කුරුවිට පොලිස් ස්ථානයට තමයි අනුයුක්ත. ඒ කුරුවිට පොලිස් ස්ථානාධිපතිවරයා දීපු උපදේශකට පටහැනිව තමයි මොහු කටයුතු කරලා තියෙන්නේ. එය අනට අකීකරු වීම, ඒ වගේම රාජකාරිය පැහැර හැරීම කියන පොලිස් විනය සංග්‍රහය යටතේ වරදක් ඔහුට එරෙහිව අපි ක්‍රියා කරනු ලබනවා. දැන් ඇත්තටම මේ සම්බන්ධව නිරීක්ෂණ සටහන් කරලා තියෙනවා. පෙනෙන ආකාරයට ඔහු යම් ආකාරයකට ගෙලවැළදා ගැනීම සිදු ආකාරයයි වාර්තා වෙන්නේ. මොකද මෙහි තවත් සැකකරුවන් 4 දෙනෙක් සිටිනවා. නමුත් අපිට එහෙම අවසාන නිගමනයකට එළඹෙන්නට බෑ. පොලිස් ස්ථානාධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය පවසන්නේ එවැනි සිද්ධියක් ගැන, ගෙලවල් ගැනීමක් ගැන. නමුත් ගරු මහේත්‍රාත්තුමා ඒ ස්ථානයට ගොස් තිබෙනවා. ඒ වගේම විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඒ ස්ථානයට ගොස් තිබෙනවා. ඔවුන් විසින් දැන් හෙට දිනේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ අපිට නිසැකවම මේ මරණයට හේතුව හොයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා එතෙක් අපිට පූර්ව නිගමන වලට එළඹීමේ හැකියාවක් නැහැ. නෑ ඇත්තටම දැන් මේ නිරෝධායන ක්‍රියාවලිය ගැන අපි හැමෝම දැනගන්න ඕනේ. නිරෝධායනය කියලා කියන්නේ නැත්නම් මේ කොවිඩ් රෝගය වැළඳිලා ආසාදිත වුණා කියන්නේ මේක මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
ඒකට අපි හොඳම උදාහරණ ලෝකේ තියෙනවා පුන පුනා කියන්න ඕනේ. ඉතින් ලෝකේ රාජ්‍ය නායකින්ට බලගතුම රාජ්‍ය නායකයාට එංගලන්තයේ අනාගත කිරුළ හිමි රජතුමාට මේ හැමෝටම මේක හැදුනා. ඉතින් නමුත් අපේ තාමත් සමාජය තුළ මේ ගැන බීතිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම කුමන හෝ හේතුවක් මත මේ රෝගය වැළඳුණු නැත්නම් මේ රෝගයට ආසාදිත බවට සැක කරන එමත් නැත්නම් සමීප ආශ්‍රිතයින්ට කොන් කිරීමේ නැත්නම් පරිභව කිරීමේ යම්කිසි ආකාරයක සමාජ මතවාදයක් පහළ ස්තර තුල ගොඩනැගිලා තියෙනවා විශේෂයෙන්ම ගම් මට්ටමින්. ඉතින් මේක කනගාටුදායක තත්වයක්. ඒ නිසා තමයි ඔවැනි සිදුවීම් ඇති වෙන්නේ. ඉතින් ඒවා ඒ පිළිබඳව හැම කෙනෙක්ම අවධානයෙන් සිටින්නට ඕනේ. කිසිම හේතුවක් මත මේ රෝගය වැළඳීම කෙනෙක් අවමානයට අවතක්සේරුවට භාජනය වීමට කාරණයක් නොවේ. මේ රෝගය වැළඳුණු බවට සැක කරනවා නම් එහෙම නැත්නම් සමීප ආශ්‍රිතයෙක් වෙනවා නම් ඔහු වරදක් කරපු කෙනෙක් නෙමෙයි. ඔහු මේ සමාජයෙන් කොන් කළ යුතු කෙනෙක් නෙමෙයි. මේ මතවාදය හැමෝගෙම හිත තුළ ඇති වෙන්න අවශ්‍යයි. නෑ දැන් අපිට ඇඳිරි නීතිය අලුතෙන් පැනෙව්වේ 29 වෙනිදා රෑ පොලිස් වසම් 49කට. එතකොට ඇඳිරි නීතිය තිබුණා පොලිස් වසම් 68ක. ඒ අනුව මේ අලුතෙන් පනවන ලද 49 ඇඳිරි නීති ඉවත් වෙනවා. අනිත් ඒවා ඉවත් වෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ යම් මට්ටමක හොඳ තත්වයකට ඇවිල්ලා තියෙනවා. සමහර ප්‍රදේශවල තාමත් ආසාදිතයෝ බිහි වෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ජනතාව හිර කරගෙන තබා ගැනීම නෙමෙයි. කෙසේ වෙතත් මේ රෝගය පාලනය කරගෙන මේ රෝගයේ ව්‍යාප්තිය නවත්වා ගැනීම. ඉතින් ඒ නිසා මේක නිකුත් කරලා තියෙන්නේ ඉදිරියේදීත් යම් ආකාරයකට ඇඳිරි නීතිය පවත්වාගෙන යන්න සිදු වුණොත් ඒ තුලින් මේ සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය කාර්යාල මහජනතාවගේ අවශ්‍යතා විනිමය කටයුතු මේවා අඩාල වෙන්න බෑ. ඉතින් ඒ නිසා පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා තමයි මේ චක්‍රලේඛනය නිකුත් කරලා තියෙන්නේ. රාජකාරී හැඳුනුම්පත භාවිතා කරලා යම් ආකාරයකට ඔවුන්ට තමුන්ගේ රාජකාරී වලට පැමිණීමට. හැබැයි මේ ආයතන ප්‍රධානීන් දැනගත යුතුයි සතියකට සියලුම සේවක සේවිකාවන් කැඳවන්නේ නැතුව ඒ අවම ප්‍රමාණයක් කැඳවලා දුරස්ථභාවය ආරක්ෂා වෙන පරිදි නිරෝධායන රීතිය ආරක්ෂා වෙන පරිදි කටයුතු කිරීම ඒ ආයතන ප්‍රධානීන්ගේ වක්කීම. ඉතින් විශේෂයෙන්ම මේක මාධ්‍ය ආයතනත් අපි සඳහන් කරලා තිනවා අනිකුත් ආයතනත් සඳහන් කරලා තිනවා. ඊ ආයතන වල පරිපාලකයෝ දැනගන්න ඕනේ යම් කිසි රෝස්ටර් එකක් නැත්නම් සැලැස්මක් සකස් කරලා අවශ්‍යම අය පමණක් ඒ සතිය තුල ගෙන්වා ගන්න ඊළඟ සතිය තුල ඊළඟ කණ්ඩායම ගෙන්වා ගන්න මේ ආකාරයට. කෙසේ වෙතත් ඔවුන්ගේ හැඳුනුම් පතේ සඳහා භාවිතා කරන්නට පුළුවන්. මේ ඔක්කොම ටික කියන්න ඕනේද? නෑ. ඇති නේද? හරි. As we mention constantly, a special operation is being conducted in the tourist destinations, especially in respect of the local tourists, in order to implement quarantine procedures for the families or the people who have left Western Province on the 29th and 30th. So accordingly, 451 persons have been identified by the respective police divisions, and on the instructions of health authorities, they have been ordered to be quarantined at the places where they are staying at the moment. The places are hotels, circuit bungalows, or other resorts. So especially these persons have been found in Batiklo, Nuwara, Tangol, Matara, Jaffna and Bandarawala areas. In addition to that, we are implementing the operation. And operation is continued in order to trace the persons who have violated the quarantine order issued by health authorities in restricting leaving Western Province and 5 police areas of Puliyapitiya division.
In addition to that, a special RTM has been issued by the police headquarters today in order to streamline the curfew permit procedure. There are 24 government and statutory organizations are permitted to employ their employees with their official ID cards. The employees of 84 government and statutory institutions are allowed to move and report for their duties with their official ID card. However, they should use this official ID card as the curfew permit for their duties if they are informed to report for duty. In addition to that, the police headquarters has informed all territorial division commanders and officers in charge of police stations to issue and facilitate issue curfew permits, and apart from that facilitate their transportation in respect of fisheries harbors. Especially, it has been intimated that there are disturbances in respect of transportation of fisheries harvest. So, therefore, all the officers in charge of police stations have been ordered to look into this issue. A 25-year-old person who has been arrested by Nawagamuwa police on 4 warrants and the cases of a snatch theft had died this morning in the police cell. Accordingly, a cell death has been reported and a special police team has been deployed in order to conduct investigation into the death. The acting magistrate of Kaduwela has visited the scene, and in addition to that, the consultant judicial medical officer also visited the scene, and the sample has been taken from the dead body to be a sample has been taken from the dead body for PCR test, and the results would be received tomorrow. So, after the results of the PCR test, the autopsy in respect of the dead body would be conducted by the consultant judicial medical officer, Dr. Channa Pereira, and thereafter the cause of death would be revealed, and after the post-mortem report, the police are going to take further actions. According to the latest reports, as at 4 o'clock today, from the 4th of September, from the 4th of October to date, 78 police officers have been found as COVID positive cases, and in addition to that, approximately 300 police officers have been sent to quarantine centers, and 2,000 police officers have been instructed to be at their barracks and respective camps on to follow self-quarantine procedures. However, a special mechanism is being implemented in the police organization in order to prevent a spreading of COVID-19, and we have arranged and prepared special standby teams to deal with the issue. However, the service rendered by the police is continued with new officers, and the officers who have been sent on quarantine procedures
are at quarantine centers and camps. However, we have additional strengths in order to deploy at the police stations to deal with day-to-day police duties, and police day-to-day police duties and services are continued accordingly. මේ ෂාන් මොකක්ද අර මේ ඒ අම්මා මැරලත් ඒ ළමයා බෙල්ල